පුළුවන් ඒ හා සමාන වෙච්ච මහා විශාල මුදල් කන්දරාවක් අහිමි වුණා අලාභ වුණා කියලා ඉතා පැහැදිලිව මේ වාර්තාවේ තියෙනවා. මේ බදු වෙනස් කිරීම නිසා රුපියල් 50 සීනි කිලෝ එකට තිබිච්ච බද්ද හිටපු ගමන් 725ට අඩු කිරීම නිසා වෙච්ච අලාභය රුපියල් කෝටි 1600. ඉතින් ඒ පිළිබඳව තමන්ගේ ගැළවිල්ලට විවිධ හේතු ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපි සිද්ධිය දිහා බැලුවම ඕන පොඩි ළමයෙකුට තේරෙනවා මෙතන හිතාමතා දැනුවත්ව වංචාවක් සිද්ධ කරලා තියෙනවා කියන. පළවෙනි කාරණාව තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා ආණ්ඩුව නිතර හුවා දක්වන්නේ දේශීය ආර්ථික. දේශීය නිෂ්පාදනය වැඩි කිරීම. ආනයන සීමා කිරීම. ආනයන සීමා කිරීම දේශීය ආර්ථිකයේ නගා සිටුවීම දේශීය නිෂ්පාදනය වැඩි කිරීම. පහුගිය කාලේ පුරාවට ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් නතර කරනු ලැබුවා. සමහර ඒවාට බදු වැඩි කරලා සීමා පනවනු ලැබුවා. ඔබ දන්නවා හාල්මැස්සෝ කිලෝ එකටත් රුපියල් 100ක් බදු වැඩි කරලා තියෙනවා. උඹලකඩ වලට බදු වැඩි කරලා තියෙනවා. කරවල වලට බදු වැඩි කරලා තියෙනවා. පහුගිය ඔක්තෝබර් මාසයේ ඉඳලා කරවල උඹලකඩ හාල්මැස්සෝ වගේ දේවල් తాවකාලිකව ආනයනය නතර කරලා තියෙනවා. ගොඩනැගිලි උපකරණ ආනයනය කිරීම නතර කරලා තියෙනවා. වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කිරීම නතර කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රටින් සල්ලි යැවීම විදේශ විනිමය රටින් බැහැර කිරීමත් සීමා කරලා තියෙනවා. ඉතින් එවැනි සීමා කිරීම ගොඩක් මැද්දේ සීනි විතරක් ගෙන්නන්න විශාල අනුග්‍රහයක් දීලා තියෙනවා. අනිත් භාණ්ඩ ඔක්කොම ගෙන්වීම සීමා කරලා තියෙනවා. කවුරුත් දන්නවා කහ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්ති. පහුගිය කාලේ පුරාවටම කහ කිලෝ එකක් රුපියල් 7000කට වැඩි වුණා. කහ වෙළඳපොලේ නැති වුණා. තෙන්දී ඊට කලින් ගෙනල්ලා තිබිච්ච කහ පවා ටොන් ගාණක් විනාශ කරා මිසක් කහ ගෙන්නන්න අවසරය දුන්නේ නැහැ. උඳු වගේ ගත්තොත් රුපියල් 300ට 400ට තිබිච්ච උඳු කිලෝ එක අද රුපියල් 1600යි 800යි. ඒව නතර කරලා තියෙනවා. ඒ සියල්ලම නතර කරලා සීමා කරලා තියෙන තත්වයක් යටතේ ඇයි මේ හදිස්සියේ සීනි විතරක් ගෙන්නන්න වැඩියෙන් අනුබල දෙන්නේ? ලංකාවේ සීනි හිඟයක් තිබුණාද? ලොකු සීනි අවශ්‍යතාවයක් ආවද පැනනගුණාද? ජනතාවට සීනි නැතුව විශාල ප්‍රමාණයක් සීනි ඕනි කියලා ජනතාවගේ පැත්තෙන් එහෙම ඉල්ලුමක් ආවද? එහෙම එකක් වුණෙත් නැහැ. අවශ්‍ය තරම් සීනි තොග අපේ ගබඩාවල තිබුණා. දැන් මේ වාර්තාවෙම කියනවා කස්ටම් ඩිරෙක්ටර් මේ සීනි වල බද්ද අඩු කරන දවසේ 50 725ට අඩු කරන වෙලාවෙත් ස්ටොක් තිබුණයි කියලා විල්මා ආයතනයේ විතරක් මෙට්‍රික් ටොන් 8237ක් කිලෝ වලින් ගත්තොත් සීනි කිලෝ 82000ක් විල්මා ආයතනයේම ඊළඟට තවත් ආයතනයක තිබුණා මෙට්‍රික් ටොන් 1909ක් කිලෝ 19000ක්. ඒතර සීනි තොග ඒ වෙලාවෙත් තිබිලා තියෙනවා. සීනි අවශ්‍යතාවයක් හදිස්සි පැන නැගිලත් නැහැ. ඉතින් එහෙමනම් දේශීය නිෂ්පාදනය වැඩි කරන්න නම් රුපියල් 50 බද්ද වැඩි කරේ. ඒ වෙලාවේ ආණ්ඩුවේ අය කිව්වේ මේ රුපියල් 50ක් බදු ගහන්නේ ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි කර. බැලු බැලමට පෙනුමට ඒක හරිනේ. මොකද අපේ රටේ සීනි පරිභෝජනයෙන් 94.6%ක්ම අපි පිටරටින් තමයි ගෙන්නන්නේ. ඒතර සොච්චම් ප්‍රමාණයක් තමයි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඒතර සීනි වලට රුපියල් 50 බද්ද ගහනකොට රටේ ජනතාවට පණිවිඩයක් ආවා. දැන් ආණ්ඩුව ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි කරන්න තමයි රුපියල් 50 බද්ද ගැහුවේ. හැබැයි එහෙනම් මොකද හිටපු ගමන් 725ට අඩු කරේ? එතකොට අර දේශීය නිෂ්පාදනයේ ජාතික ආර්ථිකයේ ඔළුවෙන් හිටවල. ඒ සම්පූර්ණ ඒකේ අනිත් පැත්ත. උඩු යටිකුරු වෙලා. නිසා හරි පැහැදිලි මොන වචන වලින් මේක වහගන්න හැදුවත් මේක වහන්න බෑ. මෙතන හිතාමතා දැනුවත් කරපු දූෂණයක් වංචාවක් තියෙනවා. ඉතින් පැහැදිලිව මේ කියන වාර්තාවේ මේ සීනි ගෙන්වීම පිළිබඳව ප්‍රමාණයන් පිළිබඳව ප්‍රස්තාරයක් ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය කාලේ කොච්චර ප්‍රමාණයක් ගෙන්වුවද කියලා. ඒතර මේ තියෙන මේ ප්‍රස්තාර. මේ ප්‍රස්තාරේ පැහැදිලිව තියෙනවා මේ කොළපාට ඉරෙන් පෙන්වන්නේ ජනවාරි මාසයේ ඉඳලා 2020 ජනවාරි මාසයේ ඉඳලා දෙසැම්බර් මාසය දක්වා ලංකාවට සීනි ආනයනය කිරීමේ ප්‍රමාණය. එතකොට ජනවාරි පෙබරවාරි වල ප්‍රස්තාරේ මේ විදිහට ඇවිල්ලා හිටපු ගමන් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට මේ ප්‍රස්තාරේ උඩට යනවා. ඒ කියන්නේ බද්ද රුපියල් 50 තියෙද්දිත් බද්ද අඩු කරන්න ආසන්න මොහොතේ ඔන්න මෙන්න කියලා සීනි ගෙන්වීම අසීමිත විදියට ඉහළ යනවා. අගෝස්තු සැප්තැම්බර් විශාල ප්‍රමාණයෙන් සීනි ගෙන්වනවා. ඊට පස්සේ
725ට බද්ද අඩු කරපු ගමන් තවත් හොගාලා සීනි ආනයනය කරනවා. මේ කියන කම්පැනිය මුහුදේ තිබිච්ච නැව් කීපයක් ඇත්තම ගත්තොත් මෙට්‍රික් ටොන් 26000 කන්ටේනර් 1000කට ආසන්න ප්‍රමාණයක් මහ මුහුදේ මැද තිබිච්ච ඒවත් මේ බද්ද අඩු කරපු ගමන් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒතර මෙතන ඒ ගෙන්නන්නේ අර කියන කම්පැනියමයි. මිල්මා ට්‍රේඩින් කම්පැනියම මේ ප්‍රමාණය හිටපු ගමන් ආනයනය කරනවා. බද්ද අඩු කරපු ගමන්. එතකොට සාමාන්‍යයෙන් අපේ රටේ පහුගිය වසරවල මාසික සීනි ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 46000. ඇවරේජ් එකේ ගන්න. හැබැයි මේ මාස කිහිපය තුළ බදු වෙනස් කිරීමේ කාලය තුළ මාසෙකට මෙට්‍රික් ටොන් 80000ක් විතර ගෙනල්ලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය අසීමිත වැඩිවීම. ඒතර මේ සීනි ගෙන්වීමේදී කවුද වැඩිපුර සීනි ගෙන්නලා තියෙන්නේ? සීනි ගෙන්නන ආයතන ගොඩක් තියෙනවා. මේගොල්ලොම කියන විදිහට සීනි ආනයනය කරන ආයතන ලයිස්තුවක් තියෙනවා. මේ තියෙන්නේ ලයිස්තුව. ඒ ආයතන තියෙනවා 67ක්. ආයතන 67ක් තියෙනවා. ඒතර ඒ ආයතන වලින් වැඩියෙන්ම සීනි ගෙන්නන්නේ පිරමිඩ් විල්මා ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ සජාත් මූසුගේ කම්පැනි. ඒක තමයි මේ ප්‍රස්තාරයේ ඉතා පැහැදිලිව තියෙන්නේ. මේ ප්‍රස්තාරය තුල 40%කට ආසන්න ප්‍රමාණයක් 39 ගාණක් ගෙන්නන්නේ පිරමිඩ් විල්මා ලිමිටඩ් ආයතන. මෙතන තමයි රහස තියෙන්නේ. සීනි වලට විතරක් මෙච්චර ආදරේ, සීනි වලට විතරක් මෙච්චර කෑදරේයි කියලා මේක දිහා බැලුවම ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. කහ ගෙන්නන එක නවත්තනවා, උඳු ගෙන්නන එක නවත්තනවා, කරවලහල් මැස්සු ගෙන්නන එක නවත්තනවා. ඒ ඔක්කොම තියෙද්දි සීනි විතරක් එකපාරට හොගාලා ගොඩක් ගෙන්නනවා. ගෙන්නන්නේ මේ සජාත් මෞසවි හාජියාර්ගේ කම්පැනි. එතන තමයි මෙතන තියෙන රහස පැහැදිලිව හැඟවෙලා තියෙන්නේ. මේ වැඩිපුරම සීනි ගෙන්නන ආයතනය අනුව ගොඩ බානකොට ඒ කියන්නේ ඒගොල්ලොම කියන ගණන් මෙනුම් වලට අනුව ලෑන්ඩඩ් ප්‍රයිස් එක. ඒ කියන්නේ ගොඩ බිමට ගොඩ බානකොට කිලෝ එකක වටිනාකම. ඉතින් පහුගිය අවුරුද්ද පුරාවටම 2020 පුරාවටම මේ රුපියල් 90න් ඉහළ ගිහිල්ලා නැහැ. රුපියල් 100ට වඩා වැඩි වෙලා නැහැ ලංකාවට ගොඩ බානකොට කිලෝ එක. ඊට වඩා අඩුයි. ඒතර අන්තිම එක ගත්තොත් 2021 මේ අවුරුද්දේ පෙබරවාරි 20 මේගොල්ලෝ මේ වාර්තාව අවසන් දිනයට හදලා තියෙන දිනේ. ඒ වාර්තාවට අනුව ගොඩ බානකොට කිලෝ එකක් රුපියල් 87.50. දැන් මේකට රුපියල් 50ක බද්දක් ගැහුවා කියන්නේ 87.50ට බද්දක් ගැහුවොත් උපරිම රුපියල් 137යි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මේ බද්ද අයින් කරේ නැත්නම් වෙළඳපොලේ අද සීනි කිලෝ එකක් රුපියල් 175යි කියලා. පට්ටපල් බොරුවක්. 175 වෙන්නේ කොහොමද? එහෙමනම් 175 වෙන්න 87.50ක් තව 87.50ක් බදු ගන්න. ඒ කියන්නේ 100ක් බදු ගන්න. ගොඩ බානකොට කිලෝ එකක් 87.50යි. ඒ හා සමාන මුදලක් බද්දක් විදියට ගැහුවොත් 87.50ව දෙකක්. අන්න එතකොට 175ට යනවා. රුපියල් 50 බද්ද ගැහුවොත් 175ට යන්නේ නැහැ. 100න් ඉහළට ලෑන්ඩ් කොස්ට් එක වැඩි වෙලා නැහැ. මේ පට්ටපල් බොරු මේ කියන්නේ. දැන් මේක වහගන්න මේ වෙච්ච සිදුවීම වෙනස් පැත්තකට හරවන්න විවිධ කතා හදනවා. ඊළඟට මේගොල්ලෝ කියනවා කතිපයාධිපත්‍ය වෙළඳපොලක් තමයි තිබුණේ. ඒක විසාමත් මේ උච්චාවචනයන් වෙන්න පුළුවන් කියලා විග්‍රහයක් දෙනවා. ඉතින් ඒකත් ඇත්තටම කතිපයාධිපත්‍ය වෙළඳපොළ සරලව ගත්තොත් වෙළඳපොළට විවිධ ව්‍යාපාරිකයන්ට ආයතන වලට ඇතුල් වෙන්න තියෙන බාධා. ඒ කියන්නේ ඒකාධිකාරියක් හදලා ඒක ඇතුලේ කීප දෙනා ඉන්න අනිත් අයට එන්න බෑ. එහෙම එකක් තමයි සීනි වල තිබුණ කියලා කියනවා. ඉතින් ඒකත් බොරුනේ. ඉතින් කොහොමද එහෙමනම් මේ සමාගම් 67ක් සීනි ගෙන්නුවේ? විල්මා ආයතනෙ විතරක් නෙමෙයි තවත් ආයතන ගණනාවක් සීනි ගෙන්නනවා. දුර සල්ලි ඒ අයට හැකියාව තියෙනවා මුදල් තියෙනවා නම්
ඒ අදාළ සම්බන්ධතාවය තියෙනවා නම් සීනි ගෙන්වීමේ හැකියාව තියෙනවා. කතිපයාධිපත්‍ය වෙළඳපොළක් නිසා එක්කෙනෙක් දෙන්නෙක් ලාභ ගත්තා. මේ දැනුවත් ජනතාව නොමග යවන්න කියන ප්‍රලාපය. මොකද එහෙමනම් මේ කට්ටිය කොහොමද මේ සීනි ගෙන්නුවේ? ඉතින් අනිත් අය මෙට්‍රික් ටොන් 10,000 15,000 ගෙනල්ලා තියෙනවා. මේ කතිපයාධිපත්‍ය අනිත් අයට වෙළඳපොළට ඇතුල් වෙන්න බැරි. බාධා කිරීමක්, සීමා කිරීමක්. එහෙම එකක් තිබිලා නැහැ. අනිත් අයත් ගෙනලා තියෙනවා. ඒතර මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහාට විතරක් මේ වාසිය කොහොමද දෙන්නේ? ඉතින් නිසා හරි පැහැදිලිව මේ පාඩුව ගැන මුදල් අමාත්‍යාංශය කියනවා රුපියල් බිලියන 15.9ක් හෙවත් කෝටි 1600ක් අලාභුණයි කියන්නේ. මීට වඩා වැඩි ඇත්තට පාඩු. මොකද මේ විල්මා ආයතනයෙන් ගෙනාපු සීනි සතොස ආයතනයේ මිලදී ගත්තේ රුපියල් 120ට 27ට 22ට සතොස ආරන්ති. සතොසට දැම්ම නීතියක් 85ට විකුණන. ඒතර වැඩි ගානට අරගෙන අඩු මිලට විකුණුවට ඒ පාඩුව සතොසට. ඒ කියන්නේ මේ රටේ ජනතාවට. ඒතර ඒ පාඩුව මේකේ ගණන් හදලා නැහැ. ඒක මුදල් අමාත්‍යාංශයේ අදාළ එකක් නෙවෙන්න නිසා. ඒතර ඒකත් එකතු වෙනවා පාඩුවට. හරි පාඩුව ගත්තොත් රුපියල් කෝටි 1600ටත් වැඩි මිලට සතොස මිලදී අරගෙන අඩු මිලට විකිණීමෙන් ලැබපු අලාභයත් එකතු කරන්න ඕනේ. එහෙමත් ගත්තම මේ ප්‍රමාණය තවත් වැඩි. ඉතින් මේක මෙතන වංචාවක් අක්‍රමිතාවයක් සිදු වෙච්ච බව පැහැදිලි. එහෙම නැත්තම් ඇයි සතොස සභාපතිව ඉවත් කරන්නේ? දැන් සීනි පිළිබඳ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ රටේ පැන නැගුණට පස්සේනේ සතොස සභාපතිව අයින් කරලා තමන්ගේ ළඟට කිට්ටුවට ගත්තේ ජනාධිපතිතුමා. ප්‍රමිති ආයතනයට දාගත්තා. එතනම තියෙනවනේ මෙතන පැහැදිලි අක්‍රමිතාවයක් සිද්ධ වුණා කියන්නේ. මොකද සතොස දැන නිගන්නේ වැඩි මිලට. පාරිභෝගික අධිකාරියෙන් 85ට විකුණන්න කියලා ගැසට් එකක් ගහලා තියෙනවා දන්නවා. හැබැයි 122කට සීනි ගන්නවා. නොදැනගත්ත නෙමෙයි. තමන් දන්නවා දැන් මට පාඩුවට තමයි විකුණන්න වෙන්නේ. ඒතර මේ සභාපති මේ කම්පැනියයි මේ තීන්දුව ගත්ත අයයි අන්තර් සම්බන්ධයක් නැද්ද? තියෙනවා. ඒ අන්තර් සම්බන්ධෙත් එක්ක තමයි වැඩි මිලට අරගෙන අඩු ගන්නට විකුණන්න තීන්දුව ගන්න. ඒ නිසා මෙතන පැහැදිලි අක්‍රමිතාවයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කල්ලියක් මේ කණ්ඩායමක් තමයි මේක කරේ. ඉතින් මේකම තමයි මහ බැංකු බැඳුම් කර වංචාවේ සිද්ධ වුනේ. ඒතර ගණුම්කරුවෝ හිටියා. බැඳුම් කරුවෝ හිටියා. බැඳුම් කර විකුණනවා හිටියා. මහ බැංකුව බැඳුම් කර විකුණනවා මිලදී ගන්නවා පර්පෙචුවල් ආයතන. ඒතර මහ බැංකුවේ අර්ජුන මහේන්ද්‍රන් තීරණය කරනවා මහ බැංකු බැඳුම් කර ප්‍රතිශත මේ බැංකු බැඳුම් කරවල පොලි ප්‍රතිශතය වෙනස් කරන්න බෑනට කියනවා මම මෙහෙන් වැඩි කරලා දෙන්නම් උඹ ඔහෙන් ගනි. දැන් මාමයි බෑනයි ඒ ගනුදෙනුව කරා. ඒකට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් මහ බැංකුවට බලය තියෙනවා ප්‍රතිපත්තිමේ තීන්දුව ගන්න කියලා. බැංකු පොලි වෙනස් කරන්න කියලා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ විවාදෙදී එතන ඇතිවෙච්ච සාකච්ඡාවේදී එදා අර හිටපු ෆුට්නෝට් කල්ලිය මට මතකයි අජිත් පෙරේරා හිටපු മന്ത്രിවරයා හර්ෂද සිල්වා മന്ത്രിතුමා එතුමන්ලා පවා දිගින් දිගටම පෙනී හිටියේ මහ බැංකු බැඳුම් කර සිද්ධියේදී අලාභයක් වුණා. එහෙම කියලා ලියන්න එපා. එහෙම එක වැරදි කියලා. අවාසියක් වුණා කියලා කියන්නේ. ඒගොල්ලෝ දිගටම ෆයිට් කරේ ඒකට. මේක අවාසියක් බව ඇත්ත. හැබැයි අලාභයක් නෙමෙයි කියලා. පාඩුවක් නෙමෙයි. පාඩුවක් අලාභයක් වුණා කියලා දාන්නම එපා කියලා තමයි ෆුට්නෝට් කල්ලිය එතන සටන් කරේ. ඒතර ඒගොල්ලෝ එදා පෙනී හිටියේ මහ බැංකුව බැඳුම් කර ගනුදෙනුවේදී මහ බැංකුව ප්‍රතිපත්ති තීරණයක් ගත්තා පොලි ප්‍රතිශතය වෙනස් කරන්න සහ කාල සීමාවන් වෙනස් කරන්න. ඒක රජයේ ප්‍රතිපත්තිය. ඒක අනුව ව්‍යාපාරිකයෙක් මිලදී අරන් තියෙනවා. එතන පාඩුවක් වෙලා තියෙන බව ඒගොල්ලෝ ව්‍යංගව පිළිගත්තේ. හැබැයි ඒකට වචනේ දාන්න දුන්නේ නැහැ පාඩුව කියලා. ඒකට කිව්වා අවාසියක් කියලා. ඒතර දැන් මේගොල්ලෝ කරන්නේ මොකක්ද? මේගොල්ලෝ කරන්නේත් මේකේ කියනවා මේක පාඩුවක් නෙමෙයි. මේක අලාභයක් නෙමෙයි. මේක අවාසියක්. බදු වෙනස් කිරීම නිසා
අවාසියක් වෙච්ච බව පිළිගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ කෝටි 1600ක් බදු අහිමි වීම අවාසියක් කියලා පිළිගන්නවා, පාඩුවක් කියලා පිළිගන්නේ නැහැ. ඉතින් එහෙමනම් ওই තර්කයට අනුව අරකට එහෙමයි කියලා කියන්න පුළුවන් කට නෑ. මේ දෙකේම උනේ එකම දේ. හරි පැහැදිලි. දැන් විල්මා කම්පැනියටම මේ වාසිය යන්නේ කොහොමද? කවුද විල්මා කියන්නේ? අතන මාමයි බෑනයි සම්බන්ධය වගේම විල්මා කියන්නේ සජාත් හාජියාර්. සජාත් හාජියාර් තමයි කුප්‍රකට සංග්‍රිලා හෝටල් ගනුදෙනුවේ ලංකාවේ නියෝජිතයා. ලංකාවේ ඒජන්ට්. ඉතින් ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න කලින් සිංගප්පූරුවේ බෙහෙත් ගන්නකොට මාසයක් එකමාරක් විතර නැවතිලා හිටපු අපාර්ට්මන්ට් පහසුකම් දෙන්න එහෙම මැදිහත් වුණා කියන කෙනා. එතකොට මෙතන අන්තර් සම්බන්ධයක් ඉතා පැහැදිලිව තියෙනවා. නොදන්න ව්‍යාපාරිකෝ කීප දෙනෙක් ලාභ ගත්තා නම් ඒක කියන්න පුළුවන් අර කියන විග්‍රහයට අනුව වෙළඳපොලේ තියෙන තරංකාරීත්වය අනුව ව්‍යාපාරිකයෝ ලාභ ගත්තා අපේ බදු අනුව. නෑ. පැහැදිලිව මුදල් අමාත්‍යාංශය දන්නවනේ. මේකේ ස්ටොක් තියෙනවා මෙට්‍රික් ටන් 10000ක් කියලා. ඒත් මේ බද්ද වෙනස් කරනකොට මේවා සලකන්න එපා. බද්දක් අඩු කරනකොට කොච්චර ප්‍රමාණයක් සීනි ගෙන්නපු තොග තියෙනවද? එකක් ටෙලිෆෝන් කෝල් එකයිනේ. කස්ටම් ඩිරෙක්ටර්ට කෝල් එකක් දාලා අහන්න තියෙනවා. කොච්චර සීනි තියෙනවද ගබඩාවල? අපි බද්ද වෙනස් කරනකොට. හරි සරල දෙයක්. මේක ඇහුවේ නැත්තේ ඇයි? අහන්න පුළුවන්. අහන්න ඕනිකමක් තිබුණේ නැහැ. ඒ නිසා මෙතන ගත්තොත් හරි පැහැදිලිව මහ බැංකු බැඳුම් කර ගනුදෙනු සිද්ධ වූ හා සමාන වෙච්ච ආයතා ගනුදෙනුවක් තමයි සිද්ධ වුනේ. එතන සිද්ධ වුණෙත් බැඳුම් කරවල පොලි ප්‍රතිශත වෙනස් කරා ඒකේ වාසිය බෑනට දුන්නා. මෙතන උනේත් සීනිවල බදු ප්‍රමාණය අඩු කරා ඒකේ වාසිය තමන්ගේ හොඳම ළඟම ගජමිතුරට දුන්නා. උදව් කරපු එකේ පරණ උදව් වලට යලි ප්‍රතිඋපකාර කර. ඒ නිසා මේ දෙකේ වෙනසක් නැහැ. ඒගොල්ලෝ බැංකුව හොරකම් කරා, මේගොල්ලෝ සීනි හොරකම් කරා. ඒගොල්ලෝ බැංකුව මංකොල්ල කෑවා, මේගොල්ලෝ සීනි කොල්ල කෑවා. ඉතින් උනුත් එකයි මුනුත් එකයි දෙකම එකයි. ඕක තමයි හරි පැහැදිලිව තියෙන්නේ. ඉතින් මේ අර කියපු බලතල නොදී දැන් මේ කැබිනට් එකේ අනුමත කරන්නේ නැතුව ඇමතිවරුන්ගේ අනුමැතිය නැතුව අලුතෙන් නිකුත් කරන චක්‍ර ලේඛනය කණ්ඩායමකට කල්ලියකට කැබිනට් එකට පිටින් ඇමතිවරුන්ටත් පිටින් තීන්දුව ගන්න පුළුවන් විදිහ එකක්. ඒක තමයි ඒ தත්ත්වයේ නිල වශයෙන් නැතුව තමයි මේවා සිද්ධ වුනේ. මේක පිහිටෙව්වොත් මීට වඩා බරපතල ආයතා ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. රටේ ජනතාවගේ මහජන දේපල ජනතාවට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවධාරණය කරනවා මේවැනි දේවල්ට ඉඩ තියන්න එපා. ඒ වගේම මේ පාඩුව රටේ ජනතාවට වෙච්ච මේ පාඩුව මේක හොඳ හිතින් කරයි කියලා ෂේප් වෙන්න හදන්න එපා. ඒක කරලා තියෙන්නේත් පැහැදිලිව වංචා හිතකින් තමයි. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව